නැගිටින්න පුතේ. හරි. සුබ දවසක් මගේ පුතේ. ඔහොම සුබ දවසක්. අද හරි ලස්සන දවසක්. පුතාලගේ ආසම විෂය ගණිතය. ආයුබෝවන්. රයිට්. වාඩි වෙන්න පුතේ. රයිට්. ගන්න ගිය සතියේ නෝට් එක එක්කෙනා නැගිටන්න හදන්න ඉක්මන් කරන්න. ගිය සතියේ නෝට් එකෙන් ප්‍රශ්න අහන්න හදන්න. ගන්න පුතේ ගිය සතියේ නෝට් එක. පුතාලට පුළුවන් කැමරා ඔන් කරගන්න. බලන්න දැන් පුළුවන්ද කියලා. හරි. ගන්න ගිය සතියේ නෝට් එක ඉක්මන් කරන්න. අද බලනවා සියලු දෙනාගේම අභ්‍යාස බලන්න ඉක්මන් කරන්න. හරි. අහගෙන ඉන්න පුතේ. මං ඉල්ලීමක් කරනවා පුතේ හොඳ ඉල්ලීමක් මේක අහගෙන ඉන්න. පුතේ. දැන් මං සියලු දෙන කොට දෙනෙක්ගේ පොත් බැලුවා. අහගෙන ඉන්න. පුතේ. මම වේගෙන් බලාගෙන ගියේ කරලද මිසක් හරි වැරදි නෙවෙයි. මොකද උදයංග සර් දන්නෝ වැඩේ නවත්තා. උදයංග සර් දන්නෝ
හරි ගියත් වැරදුනත් කමන්නේ නැහැ පුතේ. ඔයාලා ගාව හොඳ අත්දැකීමක් තියෙන වැඩ කරපු ළමයි. ඒ හින්දා මං ඉල්ලීමක් කරනවා පුතේ. පුළුවන් තරම් පුතේ ගෙදරදි කරන වැඩ ප්‍රමාණය වැඩි කරන්න. හරියට පුතේ ගණිතය කියන්නේ බයිසිකල් පදිනවා වගේ වැඩක්. ගණිතය පැද්දක් වැඩක් නෑ පුතේ. ඔබ ගෙදර ගිහිල්ලා උනන්දුවෙන් මේක කරන්නේ නැත්නම්. පැහැදිලිද? මාත් එක්ක කොච්චර මෙතන බයිසිකල් පැද්දක් වැඩක් නෑ. ඔයාලා තනියෙන් ගෙදර ගිහිල්ලා වැටි වැටි හරි බයිසිකල් පදින්න ඕන. එහෙම වුණොත් විතරයි බයිසිකල් කවදා හරි දවසක පදින්න පුළුවන්. ගොඩක් ගෑල් ළමයින්ට බයිසිකල් පදින්න බැරි. ඒ ළමයි වැටෙන්නේ එහෙම බයයි. පළවෙනි පාර බයිසිකලයක් අරන් යනවා වැටෙනවා වැටුණාට පස්සේ කියනවා මේ මොන මල කරදරයක් බයිසිකලේ පැත්තකට දාන්න. එහෙම බෑ. වැටි වැටි කොල්ලෝ එහෙම නෑ. වැටි 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 පැදලා දැන් ඒ කට්ටියන්ට අත ඇත ඇරලුණක් යන්න පුළුවන්. තුජේ දෙකත අත ඇත ඇරලුණක් යන්න පුළුවන්. අන්න හරි. එන පුතේ ගණිත ඉස්සරහට එන්න. ගණිතය හරියටම පුළුවන් කෙනා පුතේ ඇස් දෙක පියාගෙන උනත් ගාන හදනවා. ඒක තමයි එක්ස්පීරියන්ස් කියන්නේ. There is no substitute for experience. ඒ මොකක්ද යකෝ ඒ කිව්වේ? ඒ කිව්වේ අත්දැකීම් වලට ආදේශන නොමැත. කියන්න පුතේ අත්දැකීම් වලට ආදේශන නොමැත. කවදාවත් අත්දැකීම් වලට ආදේශ කරන්න කිසි දෙයක් නැහැ. ගන්න ගිය සතියේ නෝට් එක රිවිෂන් ලියන්න මාතෘකාව රිවිෂන් කරන්න හදන්න. මට අවසාන මාතෘකාව අවසාන මාතෘකාව. හරි. ලියන්න රිවිෂන්. ගිය සතියේ උදයංග සර් ඉගැන්නුවා ස්කන්ධයක් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කිරීම. මොකද්ද? ස්කන්ධයක් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කිරීම හා ස්කන්ධයක් පූර්ණ සංඛ්‍යාවකින් බෙදීම. එතනින් පාඩම ඉවර කරානේ. right. පස්සේ තුනයි නංගි ඇවිල්ලාද? අත උස්සන්න බලන්න. හරි. බලාගෙන ඉන්න. ඔන්න පළවෙනි ගාන. පුතේ සියලු දෙනාම හදලා නැගිටින්. රමේෂ් විදර්ශන දෙන්න දෙපැත්තට වෙන්න. ඔබ එහා පැත්තට වෙන්න. තනියෙන් වැඩ කරන්න කවුරු හරි කතා කරොත් මං ඉස්සරහා පේලියට ගන්න. හරි මෙන්න ගාන. පළවෙනි ගාන තනියෙන් හදන්න පුතේ. 7 වසරේදී ඉගෙන ගන්න ග්‍රෑම් සහ මිලිග්‍රෑම් නේ පුතේ. එහෙනම් ලියන්න. ග්‍රෑම් 17යි මිලිග්‍රෑම් 89 වැඩි කරන්න 12. ඉක්මන් කරන්න. සාමාන්‍යයෙන් පුතේ ගිය සතිය ආපු දරුවෙක්ට ඉතාමත් සරල ගානක්. ගිය සතිය ආපු දරුවෙක්ට ඉතාමත් සරල ගානක් ඉක්මන් කරන්න. ගාන හදලා නැගිටින්. ඉතින් නම් එන්න පුතේ ඉස්සරහට. ගාන හදලා නැගිටින්. ග්‍රෑම් 17යි මිලිග්‍රෑම් 89. ග්‍රෑම් 17යි මිලිග්‍රෑම් 89 වැඩි කරන්න 12. නියමයි පුතේ. මරු දෝනි සුපිරි නියමයි බිනාරල සෙට් එක සුපිරි. ඔය විදියට වැඩ කරගෙන යන් ඒ 9 දාන්න පුළුවන්. ඒ 9 දාන්න පුළුවන්. මමනේ කියන්නේ. සාමාන්‍යයෙන් මගේ කටින් කිව්වොත් වැරදිලා නෑ මේ වෙනක. ඔය ස්පීඩ් එකට වැඩ කරන්න ඒ 9 දාන්න පුළුවන්. නියමයි. කලින්දු නියමයි. නියමයි දෝනි සුපිරි. අද උණ හැදිලා තියාගෙනත් අම්මා කිව්වලු උදයන්ග සර්ගේ පන්තියට යන්න ඕන කිව්වලු. ඔළුව කැක්කුමක් ඇදිලා දැන් උදේ පන්තියෙන් ගිහිල්ලා බේත් බීලා ආයිමත් ඇවිල්ලා. පව්. ඒ පොඩි යවුන්ට අනිවාර්යෙන් හරියනවා. උදයන්ග සර්ගේ පන්තියට යන්න ඕන කිව්වලු. කොහොමද ළමයින්ගේ ඉගෙනීමට තියෙන ආසාව? සතුට. ග්‍රෑම් 17යි මිලිග්‍රෑම් 89 වැඩි කරන්න 12න් විලිලෙජ්ජයි. අභ්‍යාසවල මොන හරි අමාරු ප්‍රශ්න තියෙනවා නම් ඊළඟට අපි සාකච්ඡා කරමු. අභ්‍යාසවල මොන හරි අමාරු ප්‍රශ්න තියෙනවා නම් මට කියන්න. මම ඒ ටික කරලා දෙන්නම්. ඒ කට්ටිය ගෙවල්. නියමයි. එක දිගට පන්ති එන්න පුතේ මම ඔයාලා වෙනස් කරන්න. එක දිගට පන්ති එන්න එච්චර වෙන්න ඕන. මම ඊටු ටික බලා ගන්න. පොබාරා හරිනේ. නෙලිනි කවුද ඔය ළඟ ඉන්නේ නංගිද? ඔෂාන් හරි පුතේ.
වාඩි වෙන්න. ඔන්න සර් කියලා දෙනවා. සුදු බලා ගන්න. සර් කියලා දෙනවා. බලා ගන්න. ග්‍රෑම් මිලිග්‍රෑම් කියලා ලියනවා. ග්‍රෑම් 17යි. නෑ මොකක්ද ලියන්නේ? 0.89. මතක තියාගන්න පැටියෝ, බින්දුව දැම්මේ නැත්නම් ඉවරටම ඉවරයි. මෙතන රහස තියෙන්නේ බින්දුවේ. මේ බින්දුව වලට කියන උදයන්ගස නම. අපි දාපු බින්දු. මේ බින්දුව වලට තියෙන සින්දුවක්. මොකද සින්දුව? බෝල මැටි? නෑ, වෙන එකක් තියෙනවා. වනවදුලේ තුරුවදුලේ හින එනවා බින්දු බින්දු. එහෙනම් පුතේ මේක වැඩි කරනවා 12න් විලි ලැජ්ජයි. උදයන්ග සර් කිව්වා සාමාන්‍ය ගුණ කිරීම. පුතේ ඉස්සෙල්ලම ගුණ කරන්නේ 12න්ද 2න්ද 1න්ද මොකෙන්ද? 2න්. ඉස්සෙල්ලම ගුණ කරන්නේ කීයෙන්ද? ලැජ්ජයි. දෙවරක් 9. 18න් 8යි එකක් ඉතුරුයි. දෙවරක් 8 16යි 1යි 17යි එකක් ඉතුරුයි. දෙවරක් බින්දුව බින්දුවයි අතන එකයි එකයි දෙවරක් 7 14න් 4යි එකක් ඉතුරුයි. දෙවරක් 1 2යි 1යි 3යි. අත උසන්න මේ කාපු දරු. මේව ගණන් දාප්පා. ලැජ්ජයි. ඊළඟට එකෙන් චණ්ඩලතා එකෙන් එක්වරක් 9 දාන්නේ මෙතෙන්ටද මෙතෙන්ටද? එක කෙලි. very good. 9. එක්වරක් 8 එක්වරක් බින්දුව එක්වරක් 7 එක්වරක් 1 දැන් එකතු කරන්න සතරං 8යි 9යි 7යි 16න් 6යි එකක් ඉතුරු. 8යි 2යි 10න් බින්දුවයි එකක් ඉතුරු. 5යි 10න් බින්දුවයි එකක් ඉතුරුයි. අත උස්සන්න මේ කාපු දරු. ග්‍රෑම් 250යි මිලිග්‍රෑම් 68. අත උස්සන්න මේ කාපු දරු. අඩුපාඩුවක් තියෙනම් හදාගන්න. අඩුපාඩුවක් තියෙනම් හදාගන්න. අඩුපාඩුවක් තියෙනම් හදාගන්න. තා ගුණ කිරීම එකක් දෙන්න. පුතේ අඩුපාඩුවක් තියෙනම් රතු පෑනෙන් හදාගන්න. මෙන්න ඊළඟ ගාන. මේ අනේ සර් මං ඕක දැන් හදනු. ලොවිත් හදනුසේ. මේක මං අනිවාර්යෙන් හදනු. මගේ අම්මා සර් දේ 6 ඉඳන් ලිපේ තැම්පි ඉන්නේ. මගේ අම්මා වෙනුවෙන් මං හදනුසේ. ඔයාලා නිකමට පුතේ උදේ පාන්දර දැන් ඉස්කෝලේ යන්න ලෑස්ති වෙනකොට අම්මා උදේ වියනෝනේ. නිකමට ගිහිල්ලා අම්මගේ මෙන්න මෙතන පොඩක් අල්ලලා බලන්න සම්පූර්ණයෙන්ම රත් වෙලා. ලිප ගාව ඉඳලා පුතේ දුක් විඳින ඔයාලා වෙනුවෙන්. ඒ දෙමාපියන්ට ඔයාලට දෙන්න පුළුවන් එකම දේ ඉගෙනීම විතරයි. වෙන මුකුත් දෙමාපියෝ බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයාලගෙන් සල්ලිවත් මොනවත් එපා. හොඳට ඉගෙන ගන්න පුතේ. මේ ගාන අපි හදන්නේ අම්මා වෙනුවෙන්. පළමු පන්තිය කී දෙනෙක් තමන්ගේ අම්මට ආදරේ නම් අවංකව හදා. කොපි ගහනවා කියන්නේ හවුලේ කිරි බීපු කට්ටිය. හරිනේ? හරි බලන්න. තනියෙන් වැඩේ කරා ඉක්මන් කරා. මගේ පන්තියේ කොපි ගහන ළමයි නෑ. ඔට්ටුයි. මෙන්න ගන්න. ලෑස්තිද? මෙන්න දෙවෙනි ගාන. ග්‍රෑම් 19යි මිලිග්‍රෑම් 98 වැඩි කරන්න 16. ග්‍රෑම් 19 මිලිග්‍රෑම් 98 වැඩි කරන්න 16. විලි ලැජ්ජයි පුතේ මේක බැරි නම්. විලි ලැජ්ජයි. ඉක්මන් කරන්න. නියමයි දෝනේ. සුපිරි දක්ෂයෙක්.
මගේ පන්තියට පැමිණීම සම්බන්ධයෙන් මට මාර ගෞරවයක් තියෙනවා. ඔන්න ඔය වේගෙ තමයි පුතේ හදා ගන්න ඕන සුපිරි සෙට් එකක් ඉන්න. බෙලියත්තේ ඉන්න ජෙනුවින් දෙමාපියෝන්ගේ ජෙනුවින් ළමයි ටික ඉන්නේ මගේ ගාව. මගේ ගාව අපතේව නෑ. සුපිරියට වැඩ කරන සෙට් එකක් ඉක්මන් කරන්න. හොඳට වැඩ කරන්න පුතේ. ඊය සතිය ආවද පුතා? ආවනම් පුළුවන්. උදව් කර කෙනෙක්ට වාඩිලා ඉන්න දෙන්න එපා. යන්න ළඟට යන්න. උදව් කරන්න. වාඩිලා ඉන්න දෙන්න එපා. උදව් කරන්න. උදව් කරන්න. අද යාළුවෝ ඇවිල්ලානේ. උදව් කරන්න. අක්කරේ බෑ. ඒ වුණාට මේ හරි වාඩි වෙන්න. වාඩි වෙන්න. මගේ මේ ළමයි මාර සතුටුයි. ගාන හදලා පැනලා දුවලා ගිහිල්ලා අනිත් ඇවුන්ටත් කියලා දෙනවා. ඒ පිනමැති පුතේ. ඒ පිනමැති ඔයාලට ගණන් වලට එකක් ගන්න. හැමතිස්සෙම try කරන්න තව කෙනෙක්ට කියලා දෙන්න. ඒක මාර පිනක්. ඒක පට්ට පිනක්. හොඳට අහගෙන ඉන්න. බලාගෙන ඉන්න. ග්‍රෑම් මිලිග්‍රෑම් ලියන්න. ග්‍රෑම් මිලිග්‍රෑම් ලියලා පුතේ මෙතන 19 දාන්න මෙතන 98 දාන්න එපා. මොකද දාන්නේ? අන්න හරි. බිඳුව දැම්මේ නැත්තම් සදා සොත්ති බව. හරි ලේසි අප්පා. සර් ඇත්තටම සර් දෙයියේ. සර් ඇත්තටම සර් දෙයියේ. හරි බුස්සන්නේ බුස්ස. ඔයාලා කියන්නේ නැහනේ මංවත් කියා ගන්න. හරි. ඔන්න ටියුටි. ඔන්න මට උදව් කරන්න. චක්කරේ ඕන ඉතින්. චක්කරේ නැතුව බෑ. 6 වරක් 8 24 6 වරක් 8 48න් 4ක් ඉතුරුයි 6 වරක් 9 සුපිරි 54 4යි 5ක් ඉතුරු 6 වරක් බිඳුව බිඳුවයි 5යි 6 වරක් 9 54න් 4යි 5ක් ඉතුරුයි 6 වරක් 1 6යි 5යි අත උස්සන්න මේක ආපු දරුවෝ මරු සුපිරි ගුරුවරේට ඊට වැඩි සතුටක් නෑ පුතා. ඊළඟට එකෙන් ගුණ කරමු. 1 වරක් 8 1 වරක් 9 1 වරක් බිඳුව 1 වරක් 9 1 වරක් 1 විලි ලැජ්ජයි අප්පා. දැන් එකතු කරන්න මයි දෙයියෝ නෝන්ඩි එකතු කරමු. 8යි 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 16න් එකක් ඉතුරුයි. 15න් 5යි එකක් ඉතුරුයි. කතා කරන්න 5යි
10න් මිදුව එකක් ඉතුරුයි. 3 අත උස්සන්න මේක ආපු දරු 305යි 568. ඒ පුතේ 6න් ගුණ කරා. ඊට පස්සේ මොකෙන්ද ගුණ කරේ? 1න්. එක් වරක් 8 එක් වරක් 9 ඔහම දාගෙන ගිහින් අවසාන එකතු කරා. ඔව් 90ට මෙතන බිඳුව දැම්මනේ. හරි. ඊළඟට ලියන්න දෙවැනි එක බෙදීම. බලමු. ස්කන්ධ බෙදීම. බලමු කවුද හදන්නේ කියලා. ස්කන්ධ බෙදීම. තනියෙන් හදන්න පුතේ. තනියෙන් හදන්න මගේ ළමයින්ට පුළුවන්. මෙන්න චුටි. මෙන්න මේ ස්කන්ධ බෙදලා නැගිටින්. ස්කන්ධ බෙදලා නැගිටින්. තුන්වෙනි ගාන. ග්‍රෑම් 18යි. මිලිග්‍රෑම් 522 බෙදන්න 9. ග්‍රෑම් 18යි මිලිග්‍රෑම් 522 බෙදන්න 9න් ඉක්මන් කරන්න. හරි උදව් කරන්න. මාර පිනක් පුතේ යාළුවන්ට උදව් කරන්න. උදව් කරන්න පුතේ. ඔන්න පුතේ කකුලට වැටේ පරිස්සමෙන්. කකුලට වට ගන්න එපා. හරියට බෙදනවනේ. හරියටම බෙදනවද? හරියටම බෙදනවද? බෙදනවනේ. පුතේ චක්කරේ නැතුව හරි අමාරුයි මේ තැන්. අන්න ඒක ඇවුල. හරි. හරි වාඩි වෙන්න පුතේ. දීපු වෙලාව ඇති. හරි. හොඳට බලා ගන්න මගේ මෙනික. ඔන්න බලා ගන්න. ඕක හදන විදිය. ග්‍රෑම් මිලිග්‍රෑම්. මේක ලිව්වත් එකයි මේක ලියන්න ඕන කියලා නීතියක් නැහැ. ඒක නොලිය කරට කමක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක නොලිය හිටිය කියලා මං තරහක් නැහැ. බලා ගන්න. හරිද? බලා ගන්න. ග්‍රෑම් 18යි 522. ඕක බෙදන්න ඕන කියන්ද පුතේ? 9. හරි ලේසි පුතේ. සාමාන්‍ය බෙදීම. ඉතින් මේක බැරි කෙනෙක් ඇත්තටම 8 වසරේ ඉඳීම ලොකු අපරාධයක්. ඔය යන්න ඕන 6 වසරට හරි මොන්ටිසෝරියට හරි. හරි. 1ට 9ව නෑ 18ට 9ව 2යි. 18යි. බිඳුවයි. දැන් 5ට එන්න කියනවා. 5 ඇතුලේ 9ව තියෙනවද? පුතේ 5 ඒ ඡණ්ඩතිලක මොනවයි කරන්නේ මියෝ? 5 ඇතුලේ 9ව තියෙනවද? නෑ. එහෙනම් මොකද්ද කරන්නේ? බිඳුව දාන්න.
බිඳුව දාන්න. අහගෙන හරියට වෙන යන විදිය. බිඳුව 9න් වැඩි කරාම බිඳුවයි. 5ක් ඉතුරු. දැන් ඊළඟට කියනවා 2. 52ට 9 කීයද? 5යි. 45යි. කීයක් ඉතුරුද? 7ක් ඉතුරු. ඊළඟට 2 කියනවා. 72ට 9 8යි. හරියටම හරි බෙදෙනවා. උත්තරේ ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 58යි. අත උසන්නේ කාපු දරු. දැන් සෙට් එක සුපිරි. විදර්ශනයේ කාවද? කන කහ කහ ඉන්නකොට හරියනවා. හරි. තා එකක් ඕනද ඇතිද? මෙන්න අවසාන ගාන. ඇති ඇති. මේ අද පාඩම ඉවර කරන්න ඕන. අද සල්ල රේඛයේ තල් රූප පටන් ගන්න. සුපිරි පාඩම. හරි. මේක මකන්නද? මේක මේක මකන්නද? මේක තියන්න කියන කට්ටිය අත උස්සන්න. හරි. එහෙනම් මම ඒක තියෙද්දිම ගානක් දෙන්න. තනියෙන් හදන්න පුතේ. මෙන්න දෙවෙනි ගාන. මෙන්න මෙතන ලියනවා. මෙතන හදනවා. ග්‍රෑම් 23යි 16 මිලිග්‍රෑම් 16 බෙදන්න 4. ඉතාමත් චූටි ගානක්. ග්‍රෑම් 23යි මිලිග්‍රෑම් 16 බෙදන්න 4. විලි ලැජ්ජ නැති ගාන. ග්‍රෑම් 23යි මිලිග්‍රෑම් 16 බෙදන්න 4. නියමයි. සුපිරි. නැගිටින්න පුතේ. මරු. ඔන්න ඔහම වේගෙන් වැඩ කරන්න පුරුදු වෙන්න. අපේ ගණිතයේ පුතේ ගොඩක් ළමයි ඇවිල්ලා කියනවා සර් පේපරේ ලියන්න වෙලාව මදි වුණා. ඒ වෙලාව මදි වේගය නැති කට්ටිය. දැනුම කොච්චර තිබුණත් වැඩක් නැහැ පුතේ. වේගය තියෙන්න ඕන. දැනුම කොච්චර තිබුණත් වැඩක් නැහැ වේගය තියෙන්න ඕන. ඉක්මන් කරා. ඉන්න අප්පුඩි. හරි. නැගිටින්න පුතේ ළඟ ඉන්න යාළුවන්ට උදව්වක් දෙන්න. විදර්ශන හරිනේ. පට්ට ලේසි ගාන. ග්‍රෑම් 23යි මිලිග්‍රෑම් 16 බෙදන්න 4. ඔන්ලයින් දරුවෝ උත්තරේ දාන්න බලන්න. ඔන්ලයින් දරුවෝ මරු. හරි. වාඩි වෙන්න පුතේ. බලා ගන්න සර් හදනවා. සියලු දෙනාම පෑම් පැත්තකින් තියලා බලා ගන්න. 23යි. ඒ චූටි. ධෝනි. මේ සුදුනෝනා 16 ලියන්න පුළුවන්ද? 16 ලිව්වොත් ඉවරටම ඉවරයි. 16 ලිව්වොත් ආයි ඉවරටම ඉවරයි. එහෙනම් ලියන්න ඕන මොකද්ද? 0.16. තනි ඉලක්කම් 3ක් තියෙන්න ඕන. ඒක ගිය සතියේ කියලා දුන්නා. ඕක බෙදන්න ඕන කීයෙන්ද? 4. 23ට 4 ඒවා 5යි. 20යි. කීයක් ඉතුරුද? 3. 30ට 4 ඒවා කීයද? 7යි. 28යි. දෙකක් ඉතුරු. 1යි. 21ට 4 ඒවා 16ට 4 ඒවා. සුපිරි. අන්න එහෙම උදව් කරනකොට ආසයි. නියම. මරු. ඇති ඇති. ඇති. තා එකක් ඕනේ. ආපෝ දැන් ගණන් පිරීතිය වෙලා. මේ ඔයාලා ගණන් ඉල්ලුවට හැබැයි සිලබස් එක ඉවර කරන්න මම බැඳිලා ඉන්නවා. මේ දෙසැම්බර් වෙනකොට සිලබස් එක ඉවර වෙන්න ඕන. අපි විතරයි මේ වෙනකොට පළවෙනි වාරෙත් ඉවර කළ මේ දෙවෙනි වාරේ පටන් ගත්තා. ගොඩාක් ගුරුවරු මේ වෙනකොට මොකද කරන්නේ? තාම පළවෙනි වාරේ උගන්වනවා. ඔව්. හරි කමන්නේ. ඇදගෙන යන්න. මෙන්න ඊළඟ ගන්න.
රාමසිංහ ඊළඟ ගන්න. තනියෙන් හදන්න. හරි. දෙන්නම් ඇම්බරිලා යන එක. ඔට්ටුයිද? මෙන්න ඇම්බරිලා යන එක. තුන්වෙනි එක. ග්‍රෑම් 17යි. මිලිග්‍රෑම් 5. බෙදනකොට තමයි තේරෙන්නේ අමාරු. ග්‍රෑම් 17යි මිලිග්‍රෑම් 5 බෙදන්න 5න්. බෙදුවොත් සුපිරි දක්ෂේ. බෙදුවා? නියමයි. පුතේ කවුරු හරි ළඟට ගිහිල්ලා උදව් කරන්න. ඒ පින ලබා ගන්න. ඒ පින ලබා ගන්න. පින ලබා ගන්න ළඟට ගිහින්. දෙන්න මට පින දෙන්න. හරි. වාඩි වෙන්න සුදු. මාරු හොඳයි. ඇත්තටම පුතේ මට මාර සතුටක් දැනෙනවා. ඒ වාඩි වෙන්න. පන්තියේ සියලු දෙනාම වැඩ කරනකොට දැනෙන සතුට කියලා නිම කරන්න බෑ. දෙන්නගේ ගජ මිතුරුකම වැඩි. ආයෙත් මේ නැගිටිනවා එන්න ස්පෝට් එකට. ස්පෝට් එකට එන්න පුළුවන් නේ? පුළුවන්. එන්න. අර සාමාන්‍යයෙන් මට හිතුන කෙනා මං ගන්නවා නේ. ඔයාලට මෙහෙමයි. මාව ගැලපෙන්නේ නැත්නම් පන්ති අතාරින්න පුළුවන්. හැබැයි මගේ වැඩ මම නවත්තන්නේ. මම කියන කෙනා ඉස්සරහට එන්න ඕන. ඉස්සරහට ඇවිල්ලා ගාන හදන්න ඕන. ඉක්මන් කරන්න. බලා ගන්න තමන්ගේ යාළුවා අප්පුඩියක් ගහන්න යාළුවට. බලා ගන්න. ඒව දාන්න ඕනේ නැහැ. පහෙන් බෙදා. පොඩ බලන්න. 20ට පහේව කීයක් තියෙනවද? very good. අප්පුඩියක් ගන්න අපේ යාළුවට හයියෙන්. right. සුපිරි. මරු ඈ. ඇත්තටම මේ දෙන්න කතා කර කර ඉඳලා අහුවෙලා ගත්තේ. දනුවමක් දෙන්නක් බලාගෙන. ඌ කොහොම හරි මැච් එක ගැහුවා. වැරදිද? අතවසන මේ උත්තරය අපිට. මරු. මම මේක අයිමත් කියලා දෙන්නද? ඔන්න බලාගන්න සර් කියලා දෙනවා. බලාගන්න. මේව පුතේ ලේසි කියලා පෙනුනට පොඩ්ඩක් හිතලා කරන්න ඕන දේවල්. මෙතන කවුරු හරි පහ දැම්ම නම් එතනම ඉවරයි. අනිවාර්යෙන් බිංදු දෙකක් දැමිය යුතුයි. නැත්තම් ඉවරයි. පහෙන් බෙදනවා. 17ට පහේව 3යි 15යි. දෙකක් ඉතුරුයි. 20ට පහේව 4යි 20යි. බිංදුවයි. ඊළඟට බිංදුවට නෑ බිංදුවයි. පස්සරක් බිංදුව බිංදුවයි. බිංදුවක් ඉතුරුයි.
පහ ගන්නවා. පහට පහේ එකයි. අත උස්සන්න මේ උත්තරය අපු දරු. ග්‍රෑම් 3යි මිලිග්‍රෑම් 401ක්. එහෙනම් පුතේ ලියා ගන්න මොනවා හරි අභ්‍යාස කරනකොට අමාරු ප්‍රශ්න අහුණා නම් දැන් පුතාලට අවස්ථාව දෙනවා ඒ අමාරු ප්‍රශ්න අහන්න. ඕනම ප්‍රශ්නයක් ඔන්ලයින් දරුවෝ ඉක්මන් කරන්න. පේපර් ක්ලාස් එක වැටෙන්නේ බදාදට වගේ දවසක්. පේපර් ක්ලාස් එක බදාද වගේ දවසක් වැටේවි. මම මේ පේපර් ක්ලාස් එක මේ සතියේ පටන් ගන්න හිටියේ විදුලි යන හිටීම ගැන ඔයාලා පොඩ්ඩක් දැනුවත් කරන්න හිතුවා. පුතේ අහගෙන ඉන්න. හදිස්සියෙන් හරි පේපර් ක්ලාස් එක කරනකොට ඔයාලට විදුලි යන හිටියොත් ප්‍රශ්නයක් නැහැ. මම රෙකෝඩින් එක දානවා. ගෲප් එකට දාලා කොහොම හරි කරගන්න පුළුවන්. හැබැයි මේ මම කර ඉන්නකොට මට විදුලි යන හිටියොත් අන්න එතන පොඩි අවුලක් තියෙනවා. එහෙම වුණොත් මම දැන් ඒකට මොකක් හරි පිළියමක් යොදාගත්ත ගමන් පටන් ගන්නවා. තාමට මං සතියක් ඇතුළත මොකක් හරි පිළියමක් ගන්නව නැත්නම් ජෙනියක් හරි ගන්න වෙනවා. මොකද ඔයාලට කරන්න ගියට වැඩි පාඩුයි මට කියොත්. කරන්න කෙරෙන්නේ නැහැනේ. ඔයාලා බලන් ඉඳි මං කරන්නේ නැහැ. එතකොට වැඩේ අවුල්. පේපර් ක්ලාස් එක හරියට පටන් ගන්න ඕනේ. නිකන් බොරුවට නිකන් උවමනාවට පටන් ගන්න බඩක් නැහැ. හරියට පටන් ගන්න. හරි. හරි. පුතේ අමාරු ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඉස්සෙල්ලා පටන් කොහොමද මට අච්චුපත? මුලින් ඉඳන් අහන්න පොඩක් ඉන්න. ඔන්ලයින් දරුවොත් අහන්න පුතේ මම බලන් ඉන්නේ. මේ ඉස්සෙල්ලා අහන්න 13යි එක අභ්‍යාසෙ මොන හරි ප්‍රශ්න තියෙනවද? නෑ. 13යි දෙකේ 13යි දෙකේ අභ්‍යාස මොන හරි අවුලක් තියෙනවද? 13යි තුනේ ඒත් නැද්ද? 13යි හතරේ 13යි හතරේ තියෙනවද? මොකද්ද ගන්න? ඇහෙන්නේ නැහැ. හතරවෙනි ගාන. මම ඔන්ලයින් දරුවොත් අහලා තියෙනවා 13යි හතරේ හතරවෙනි ගාන හදන්න කියලා. හරවන්න කවුරුත් 9 වෙනි පිටුව. අච්චුපතේ දෙවෙනි පාඩමේ 9 වෙනි පිටුව. දෙවෙනි පොතේ 9 වෙනි පිටුව. 13යි හතර අභ්‍යාසයේ හතරවෙනි ගාන. ගෝණියක ස්කන්ධය ග්‍රෑම් 60ක් වේ. එවැනි ගෝණි හතරක සීනි කිලෝග්‍රෑම් 40ක් බැගින් පුරවා ඇත. සීනිත් සමග සීනි ගෝණි හතරෙහි මුළු ස්කන්ධය ලැජ්ජයි. මුළු ස්කන්ධය අහන්න. පුතේ මම පොඩි ප්‍රශ්නයක් අහන්න. පොඩක් අහගෙන ඉන්න. ගෝණියක ස්කන්ධය කීයද? ගෝණියක ස්කන්ධය කීයද? ග්‍රෑම් 760යි. ගෝණි හතරක ස්කන්ධය කීයද? ගෝණි හතරක ස්කන්ධය කියන්නකෝ. ගෝණි හතරක ස්කන්ධය කියන්නකෝ. ග්‍රෑම් 750 වැඩි කරනවා කීයෙන්ද? 4ෙන්. 760. 764න් වැඩි කරාම කීයේ පැටියෝ? 3040යි. ග්‍රෑම්. ග්‍රෑම් 3040යි. ඒ කියන්නේ පැටියෝ එතනම තියෙනවා කිලෝග්‍රෑම් 3යි. එතන තියෙනවා කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 40ක්. කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 40ක් තියෙනවා බෑග් වලම. අහගෙන ඉන්න. ඊට පස්සේ කියනවා එවැනි ගෝණි හතරක සීනි කිලෝග්‍රෑම් 40ක්. ඒ කියන්නේ මේකට තව 40කුත් එකතු කරනවා. එහෙනම් පුතේ මුළු ස්කන්ධය අහන්න. එහෙනම් මුළු ස්කන්ධය ගන්න පුළුවන්. මෙන්න මේ කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 40ට එකතු කරන්න කිලෝ කීයක්ද? සීනි 40ක් දාන්න. සීනි එතකොට ඒක ඔක්කොම එකතු කරාම එනවා පුතේ 0.40යි 43. එහෙනම් කිලෝග්‍රෑම් 43යි ග්‍රෑම් 40යි. අත උස්සන්න මේක ආපු දරුවෝ. හදා ගන්න පුතේ. පුතේ ඉස්කෝලේ ගිහිල්ලා නෝන්ඩි වෙන්න ඕනේ නැහැ. අමාරු ප්‍රශ්න තියෙනවා නම් දැම්ම අහගන්න. අමාරු ප්‍රශ්න තියෙනවා නම් අහගන්න පුතේ. 13යි 4 අභ්‍යාසයේ 5 වෙනි ප්‍රශ්නයයි. කවුරුත් තරවන්න 13යි 4 අභ්‍යාසයේ 5 වෙනි ගාන. වැඩ කරපු ළමයින්ට මේව තේරෙනවා. වැඩ නොකරපු යාවුන්ට තේරෙන්නේ නැහැ.
මම ඉල්ලීමක් කරන පුතේ වැඩ කරන දරුවෙක් වෙන්න. කවුරු හරි දරුවෙක්ට පුතේ ඉගෙනීමේ රසය දැනුණොත් ඒ ළමයා කවදාවත් ඉගෙනීම අතාරින්නේ නැහැ. ඉගෙනීමේ රසය තාම නොදැනිච්ච කට්ටිය මට පේනවා. කවදාවත් අතාරින්නේ නැහැ පුතේ. ඉගෙනීම කියන්නේ පට්ට රස දෙයක්. ගොඩ දෙනෙක්ට ඒක තිත්ත. දෙනෙක් ඒකේ රසය දන්නවා. හරියට දූරියන් වගේ. දූරියන් කියන්නේ king of the fruit. පළතුරු රජා. ගඳට ගඳ නෙවෙයි සුවඳ වැඩිකමට ගඳ. සමහරු මල පෙරේත. දූරියන් දැක්කම කියලා හලන. දූරියන් ගෙඩියක සුවඳ ආපු ගමන් කියලා හෙලනවා. හරි. මෙන්න චූටි පුතේ පස්වෙනි ගාන. ඔන්න දුවා පුතාලට මං අරගෙන ආවා පස්වෙනි ගානේ. එහෙමනේ පුතේ ඔය මොන්ටිසෝරි වල එහෙම ගන්නන්නේ. එහෙම ගන්නන්නද? අම්මේ බබ්බු. ආසැටි එහෙම ගන්නන්න. බෑ ලැජ්ජ. චූටි පුතේ 13යි 4 අභ්‍යාසයේ පස්වෙනි ගාන බලන්න. ග්‍රෑම් පුතේ මිලිග්‍රෑම් 650ක් බැගින් වූ හඳුන්කූරු 20ක් ග්‍රෑම් දෙකක ස්කන්ධයක් ඇති පෙට්ටියක අසුරා ඇත. අයියෝ. එක් පෙට්ටියක ඇති හඳුන්කූරු වල ස්කන්ධය. ඔව් පුතේ. එහෙනම් 650 වැඩි කරනවා 20. විලි ලැජ්ජයි. 650යි මිලිග්‍රෑම් වැඩි කරන්න 20. මට නම් මේව ලැජ්ජයි යන්නේ හදා. මොකද්ද කරන්න ඉතින්? බිඳුවයි බිඳුවයි දෙවරක් 5 10න් බිඳුවයි එකක් ඉතුරුයි දෙවරක් දෙක 6යි 10. මිලිග්‍රෑම් 13000යි. ඒ කියන්නේ ග්‍රෑම් කීයද? ග්‍රෑම් 13යි. එහෙනම් පුතේ හඳුන්කූරු වල ස්කන්ධය කීයද? ග්‍රෑම් 13යි. කීයද? ග්‍රෑම් 13යි. ඊළඟට කියනවා හඳුන්කූරුත් සමග පෙට්ටියක ස්කන්ධය අන්නේ ග්‍රෑම් 3ට ග්‍රෑම් 2ක ස්කන්ධය මොකද කරන්නේ? එකතු කරන්න. මට විනාඩියක් දෙන්න. හරි. මේ පාර මේ විභාගෙ ලියපු අයියලා 3 දෙනෙක් ආවා මාව හම්බෙන්න. ඒ දරුවෝ ඉතින් ලොකු දෙයක් සර් බලන්න ආපු එක නේ. හරි. ආගෙන ඉන්න. හඳුන්කූරු සමග පෙට්ටියේ ස්කන්ධය මේ ග්‍රෑම් 13ට තා ග්‍රෑම් දෙකක් එකතු කරාම කීයේ? ග්‍රෑම් ලැජ්ජයි අප්පා. ඊළඟට කියනවා එවැනි පෙට්ටි 15ක 12ක ඔව් පුතේ කීයද කරන්නේ? 15 වැඩි කරනවා 12. එක පෙට්ටියක එක හඳුන්කූරු පෙට්ටියක ස්කන්ධේ ග්‍රෑම් 15යිනේ පෙට්ටිය. ඒ වගේ 12ක් හොයන්න 15 වැඩි කරනවා කීයද? 12. 15 12න් වැඩි කරාම කීයේ? 100 විලි ලැජ්ජය. හරි. තා මොන හරි තියනවද? ගෙදර ප්‍රශ්නයක් හරි කමන්නේ.
හරවන්න මේ ඔව් 15යි 5 අභ්‍යාස මොන හරි අමාරු ප්‍රශ්න ආන්න පුතේ එහෙමද තියෙන්නේ එහෙමද මේ චූටි වැරැද්දක් වෙලා අන්නේ වැරැද්ද හදා ගන්න ඕන ළමයෙක් මට පෙන්නලා දුන්නේ කලින් මං ගත්ත මතකද සීනි කිලෝ 40ක ඒ පුතේ එක ගෝණියකලු 40 බැගින් දාලා තියෙනවා. ඒ වගේ ගෝණි 4ක් නේ. එහෙනම් 40ව 4ක් 160ට තමයි අරක එකතු කරන්න ඕනනේ. සමා වෙන්න. හොඳේ මං කියවනකොට මට දැනුනේ ගෝණි 4ෙම දාලා තියෙන්නේ කිලෝ 40යි කියලා. නෑ ගෝණි 4ෙම නෙමෙයි කොහොමද? එක ගෝණියක 40 බැගින් දාලා දින. එතකොට 160යි නේ. හරි. සෝරි. හොඳේ. තාම මොනවයි තියෙන්නේ? බලන්න ළමයි ඒ තරම් ටච් එකේ ඉන්නේ. තාම මොන හරි තියෙනව නම් මේ 13යි 5යි අභ්‍යාස මොකුත් නැද්ද? කීවෙනි ගන්න? 5. හරවන්න 13යි 5 අභ්‍යාසේ පස්වෙනි ගන්න. 13යි 5 අභ්‍යාසේ පස්වෙනි ගන්න බලන්න. පුතේ 13යි 5 අභ්‍යාසේ පස්වෙනි ගන්න. බලා ගන්න. 11 වෙනි පිටුවේ බලාගෙන ඉන්න. එක සමාන බිස්කට් අහගෙන ඉන්න. එක සමාන බිස්කට් 306ක අහගෙන ඉන්න. එක සමාන බිස්කට් 306ක මුළු ස්කන්ධය කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 978ක් වේ. එම බිස්කට් එකක ස්කන්ධය ඒ පුතේ අරක කීයෙන්ද බෙදන්න ඕන? කිලෝග්‍රෑම් 3යි 978 බෙදන්න ඕන කීයෙන්ද? 306. එතකොට ඔන්න සමහරු බය වෙනවා. බය වෙන්න එපා පුතේ. මාර ලැජ්ජයි මාර නෝන්ඩි ඔන්න බලන්න. ඔන්න බලන්න ගාන හදන හැටි. චූටි බලා ගන්න. චූටි බලා ගන්න. කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 978 කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 978 බෙදන්න ඕන කීයෙන්ද? 306. ඔන්න බලන්න සර් බෙදන හැටි. මම මේක ලියනවා 3978 බෙදීම 306. බය වෙන්න එපා. මේ වගේ බෙදීම් වලට බය වුණොත් තමයි අමාරු. බය නැති වෙන්න ඕන පුතේ. රමේෂ් මොකද්ද බලන්න. මට කියන්න 3ට 306 ඒව නෑ 39ට නෑ 397ට 301ක් තියෙනවා. අඩු කර 7න් 1යි 918ට බැලූ බැල්මටම පේනෝ විලි ලැජ්ජයි කීයේ 918ට 306ව කීයේ බැලූ බැල්මටම පේනෝ 3 මේ 300ව 3ක් නේ එහෙනම් 3 වරක් 6 18න් 8 එකක් ඉතුරුයි 3 වරක් 9 918 එහෙනම් පුතේ එක බිස්කට් එකක ස්කන්ධය ග්‍රෑම් 13යි. එක බිස්කට් එකක ස්කන්ධය ග්‍රෑම් 13යි. සාමාන්‍යයෙන් පුතේ මේව දෙන්නේ බෙදෙන ආකාරයෙන්. හරියටම බෙදෙන ලෙස තමයි දෙන්නේ. හරියටම බෙදෙන ලෙස තමයි දෙන්නේ. හරි. ඒ වගේ දැන් ඉතුරු ගණන් ටික හදා ගන්න පුළුවන් නේද? පුළුවන් නේ. ඕක තමයි අමාරු. ගොඩක් ළමයි ඇහුවේ ඕක. එහෙනම් මේ අවසාන මාතෘකාව ස්කන්ධ නිමානය අන්න එක චුට්ටක් ලියා ගන්න. ඇත්තට මේක ඕනද? ඕනද? කමන්නේ මං චූටි නෝට් එකක් දෙන්න. ඕන නැද්ද? මේ නිමානය ගැන මං චුට්ටක් කියලා දෙන්න ඕනද? හරි. මං චුට්ටක් මේ ලියන්නකො චූටි මාතෘකාවක් ස්කන්ධ නිමානය කියලා. විනාඩි 5න් මං ඉවර කළ දෙන්න. ඒ සතිය මට ස්කන්ධ නිමානය ඉතුරුණා. චූටි මාතෘකාවක් ලියන්න ස්කන්ධ නිමානය. මමනේ කියන්නේ. හරි. ස්කන්ධ නිමානය. දැන් මේ සියලු දෙනා පෑන් පැත්තකින් තියලා හොඳට අහන් ඉන්න උදයන්තර මේ මොකද්ද කියන්නේ කියලා.
උදයන්ග සර් ඔළුවට දානෝ නිමානය කියන්නේ මොකක්ද කියලා. හරි. සියලු දෙනා පෑන් පැත්තකින් තියන්න. සුත මහත්තයෝ සියලුම දෙනා පෑන පැත්තකින් තියන්න. කවුරු හරි කෙනෙක් වටපිට බැලුවොත් මං එතන ඉඳන් ඔහුට අවස්ථාව දෙනවා උගන්න. ආගෙන. පුතේ මොකද්ද පුතේ මේ නිමානය කියන එකේ තේරුම? දැන් උගන්නන්න එපයි කියපු කට්ටිය කියන්න බලන්න. මට කියන්න බිනාරා නිමානය කියන එකේ තේරුම මොකක්ද? පුතේ ඔන්න ඕකනේ වෙලාවට මං උගන්නන්න ගත්තේ. පුළුවන් චන්දියෙක් ඉන්නව නම් කියන්න බලන්න ඔන්ලයින් දරුවෙක් හරි කමන්නේ. ආදේශ කිරීම නෙමෙයි. නිමානය කියන්නේ වෙන සීන් එකක්. හරි. දැන් අහගෙන පුතේ නිමානය කියන්නේ මෙන්න මේ වගේ වැඩක්. හොඳට අහගෙන. දැන් අපි හිතමු අහගෙන අපි හිතමු පුතේ මේ පන්තියේ ඉන්න ශිෂ්‍යයන් ප්‍රමාණය අපිට ගණන් කරන්න ඕන. පොඩක් අහගෙන ඉන්න. ඔය වැඩේ නවත්තා. මේ මම කියන කාරණේ ඔළුවට ගනින් පුතේ. මේක ජීවිතේට හරි වැදගත්. උදයන්ග සර් ගාවට ගණන් ඉගෙන ගන්න එන්නේ වාර විභාගේ ලකුණු වැඩි කරගන්න නෙවෙයි. ජීවිතේට ගණිත ඉගෙන ගන්න. ජීවත් වෙනකොට අවශ්‍ය ගණිතය තමයි මම මේ උගන්වන්නේ. පුතේ මේ වගේ ළමයි ගොඩාක් ඉන්න පිරිතැනක ළමයි එක්කෙනා ගණන් කරන්න ගියොත් මහා වෙලාවක් යනෝ අසාර්ථක. ඒ නිසා වේගෙන් ගණන් කරන්න ඕන කමට අපි සම්මත ක්‍රමයක් භාවිතා කරමු. ක්‍රමේ තමයි එක ඩෙස් එකක ඉන්න ළමයි ගාන අරගෙන ඒ වගේ ඩෙස් කීයක්ද කියලා බලලා ගුණ කරනවා. හරි සරල ක්‍රමයක්. එක ඩෙස් එකක ඉන්නේ කවුද කියලා බලලා එක ඩෙස් එකක 5යි නම් 5 ඒවා 20ක්. හදුවා. ඔබට මම මේ කියන්නේ පැහැදිලිද? අන්න ඒ වගේ. දැන් සමහරක් වෙලාවට ඔබට කියනවා මෙහෙම. ඉස්කෝලේ රැස්වීම වෙලාවේ ප්‍රින්සිපල් ඇවිල්ලා කියනවා පුතේ දුවේ ටක් ගාලා මේ රැස්වීමේ ඉන්න ළමයි ටික ගණන් කරා. රැස්වීමේ ඉන්න ළමයි ටික ගණන් කරා. ඔයාලා ගොංකමට මොකද කරන්නේ? ඔයාලා ගොංකමට මොකද කරන්නේ? 1යි 2යි 3යි SMD එක ඉවර වෙලා ඉස්කෝලේත් ඉවර වෙන ලඟ වෙනකොට තමයි ගණන් කරලා ඉවර වෙන්නේ. ඒකට ගොඩක් වෙලාව යනවා. මොලේ තියෙන එකෙක් නම් මොකද කරන්නේ? පේලියක ළමයි ගාන ගණන් කරා පේලි කීයද බැලුවා ඉවරනේ ගුණ කරා. පේලියක ළමයි 20 නම් 20 5ක් 100 ඉවරයි. මං කියන දේ පැහැදිලිද? අන්න එහෙම පුතේ කිසියම් සම්මත ක්‍රමයකට අනුව කිසියම් සමූහයක් ආසන්න වශයෙන් කියනවා නම් හරියටම උත්තරේක නොවෙන්න පුළුවන්. පුතේ මෙතන හැම ඩෙස් එකකම 5 5 නෑනේ. හරියටම උත්තරේක නොවෙන්න පුළුවන්. හැබැයි ආසන්න වශයෙන් කියන ක්‍රමයට තමයි කියන්නේ මොකද්ද පුතේ? නිමානය. මොකක්ද ඒකට කියන්නේ? නිමානය. පැහැදිලිද? දැන් මේක මම හරියටම ලස්සනට කියලා දෙන්න පුළුවන් මෙහෙම. දැන් ඔන්න දැන් නිකමට ඔයාලා කවුරුත් හිතන්න. මෙතන ගහලා තියෙනවා නිකමට හිතන්න මේ වැනිලා මොනවද කොත්මලේ කිරි පැකට් තියෙන්නේ. කිරි පැකට් ගහලා තියෙනවා පුතේ මේ හෝල් එක පිරෙන්න. දැන් ඉතින් අපිට නියම වෙලා තියෙනවා මේ හෝල් එකේ තියෙන කිරි පැකට් ප්‍රමාණය ගණනය කරන්න. ඇත්තටම පුතේ මේ නිමානය යොදාගන්නේ ගණන් කරන්න අමාරු තැන්වල. ගණන් කරන්න ගොඩක් වෙලාව යන තැන්වල තමයි නිමානය භාවිතා. දැන් මට කියන්න මොලේ තියෙන එකේ කොහොමද? දැන් මේ කොත්මලේ පිටි පැකට් කිරි පැකට්නේ පිටි පැකට් කියලා මේ හෝල් එක පිරෙන්න ගහලා එකෙක් මට යෝජනා කරනවා කොහොමද මේක කරන්නේ? very good. එක පේලියක තියෙන කිරි පැකට් ගාන බැලුවා. මේ පේලියට තියෙන කිරි පැකට් ගාන බැලුවා. අර පේලියට තියෙන කිරි පැකට් ගාන බලලා ගුණ කරනවා. පැහැදිලිද? ඔන්න ඔය වගේ දේවල් වලට තමයි කියන්නේ පුතේ ස්කන්ධය නිමානය කියලා. මොකක්ද ඒකට කියන්නේ? ඇහෙන්නේ නැහැ. ස්කන්ධ නිමානය කියලා. තව දෙයක් මම කියන්න. දැන් ඔන්න අපේ අම්මා කඩේ ගිහිල්ලා වෙරළු ලොකු බෑග් එකක් ගේනවා. අම්මෝ මාර ලොකුයි.
වෙරළු ලොකු බෑග් එකක් ගෙන. අම්මා කියනවා මෙහෙම පුතේ මේක මනින්න ඕන. මේ බෑග් එකේ කොච්චර වෙරළු තියෙද කියලා බලන්න ඕන. පුතාට පුළුවන් ද හැබැයි මේක මනින්න ලොකු තරාදියක් අපේ ගාව නෑ පුතේ. පුතාට පුළුවන් ද උදව්වක් දෙන්න? පුළුවන් අම්මේ. උදයන්ග සර් අපිට කියලා දීලා තියෙන්නේ. ස්කන්ධ නිමානේ. වෙරළු ගෙඩියක් අරගෙන මයින්නෝ. වෙරළු ගෙඩියක් අරගෙන වැනලා දල වශයෙන් අම්මගේ ගෙඩි 10 දරන් ආවේ. එන 10න් වැඩි කරා. ඉවරයි. හැබැයි මේක ඇත්තට මගේ නෙවෙයි ආසන්න වශයෙන් හරි. ඔබට මම මේ කියන්නේ තේරෙනවද? ලියාගන්න මෙහෙම. ලියන්න. ඉතා විශාල ප්‍රමාණයක් ලියන්න. ඉතා විශාල ප්‍රමාණයක් ඉතා විශාල ප්‍රමාණයක් ගණනය කිරීමට ඇති විටකදී ඉතා විශාල ප්‍රමාණයක් ගණනය කිරීමට ඇති විටකදී ඉතා විශාල ප්‍රමාණයක් ගණනය කිරීමට ඇති විටකදී ගණනය කිරීමට ඇති විටකදී ගණනය කිරීමට ඇති විටකදී ගණනය කිරීමට ඇති විටකදී සම්මත ක්‍රමයක් භාවිතා කොට 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 ආසන්න අගයකට ගණනය කිරීම ආසන්න අගයකට ගණනය කිරීම ආසන්න අගයකට ගණනය කිරීම සම්මත ක්‍රමයක් භාවිතා කොට සම්මත ක්‍රමයක් භාවිතා කොට ආසන්න අගයකට ගණනය කිරීම ආසන්න අගයකට ගණනය කිරීම ගණනය කිරීම නිමානය ලෙස අර්ථ දැක්වේ 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 ආයිමක් කියනවා අහගෙන ඉන්න. ඔයාලට පුළුවන් නම් ඕක කොටු කරගන්න ඒ තරම් වැදගත් රතු පෑනේ. ලියා ගන්න බැරි වුණු කාණ්ඩෙට මම කියන්නම් ආයිමත්. කිසියම් විශාල ප්‍රමාණයක් ගණනය කිරීමේදී කිසියම් සම්මත ක්‍රමයක් භාවිතා කොට කිසියම් සම්මත ක්‍රමයක් භාවිතා කොට ආසන්න අගයකට ගණනය කිරීම ආසන්න අගයකට ගණනය කිරීම ආසන්න අගයකට ගණනය කිරීම නිමානය ලෙස අර්ථ දැක්වේ නිමානය ලෙස අර්ථ දැක්වේ හරි අපි ගානක් හදලා අලුත් පාඩමට යන්න ගානක් හදලම අලුත් පාඩමකට යන්න කොටු කරගත්තද පුතේ ඉක්මන් කරන්න විනාඩියක් දෙන්නම් කොටු කරගන්න විනාඩියක් දෙන්නම් කොටු කරගන්න ඉක්මන් කරන්න වියඳු ආගෙන නිමානය ලෙස හැඳීම පුතේ මෙන්න ගාන තනියෙන් හදන්න මහ මෝඩ ගානක් මේව ගණන් ගන්න එපා වෙරළු ගෙඩියක ස්කන්ධය ලියන්න වෙරළු ගෙඩියක ස්කන්ධය ග්‍රෑම් 3යි මිලිග්‍රෑම් 75ක් නම් වෙරළු ගෙඩියක ස්කන්ධය ග්‍රෑම් 3යි මිලිග්‍රෑම් 75ක් නම් ලියාගන්න පැටියෝ එක ගානක් හදලා අපි නවත්තමු මහා මෝඩ ගණන් ඔව ගණන් ගන්න එපා වෙරළු ගෙඩියක ස්කන්ධය ග්‍රෑම් 3යි මිලිග්‍රෑම් 75ක් නම්
එවැනි වෙරළු ගෙඩි 20ක ග්‍රෑම් 3යි මිලිග්‍රෑම් 75ක් නම් එවැනි වෙරළු ගෙඩි 20ක ස්කන්ධය නිමානය කරන්න එවැනි ගෙඩි 20ක ස්කන්ධය නිමානය කරන්න ඉක්මන් කරන්න 20ක ස්කන්ධය නිමානය නියම 40 වෙරළු ගෙඩියක ස්කන්ධය ග්‍රෑම් 3යි මිලිග්‍රෑම් 75ක් නම් එවැනි ගෙඩි 20ක ස්කන්ධය ගණනය කරන්න ඔයද 20ක ස්කන්ධය ගණනය ඉක්මන් කරන්න මේවට තමයි පුතේ නිමානය කියන්නේ විලිලැජ්ජ හරි වාඩි වෙන්න පුතේ විලිලැජ්ජයිනේ මේ ඔන්න බලන්න ග්‍රෑම් මිලිග්‍රෑම් ග්‍රෑම් 3යි චුටි 75 දාන්න පුළුවන්ද 75 දාන්න බෑ බිංදුවයි 75 දාන්න ඕක වැඩි කරනවා කීයෙන්ද 20 බිංදුව කොහොමත් වෙනවා දෙවරක් 10න් බිංදුව එකක් ඉතුරුයි දෙවරක් 14යි 15න් 5 එකක් ඉතුරු දෙවරක් බිංදුව එකක් ඉතුරු දෙවරක් 3 කීයද 6යි අත උස්සන්න මේ ග්‍රෑම් 61යි මිලිග්‍රෑම් 500 ආපු දරු අත උස්සන්න අවංකෙම ග්‍රෑම් 61යි මිලිග්‍රෑම් 500 මරු නැත්තම් අවංකව අත උස්සන්න මේක ආපු නැති කෙනෙක් පොඩ්ඩක් බලා ගන්න. ඒ කියන්නේ ඔවුන්ට ಗುಣ කිරීම බෑ. විලිලැජ්ජා පණ යනවා ಗುಣ කිරීම බෑ. ಗುಣ කිරීම බෑ කියන්නේ ශිෂ්‍යත්ව කාලෙත් නටපු නාටකම් තමයි තාම එල්ලුවේ. හරි. ශිෂ්‍යත්ව කාලේ නටපු නාටකම්. ලිය ගන්න ගෙදර ගිහලා බලන්න මට මොකක්ද උනේ කියලා. හරි. ලියන්න අලුත් පාඩම අලුත් පිටුවකින් පටන් ගන්න. කමන්නේ. පිටු අරින්න එපා පුතේ මේ දවස්වල පිටු හරි ගණන්. පිටු භාගෙන් උනක් කමන්නේ පටන් ගන්න. ලියන මාතෘකාව. සරල රේඛීය තල රූප අංක 1. ඔතනින් පුතේ ඉවරයි පාඩම. ලියන මාතෘකාව විදර්ශන සරල රේඛීය තල රූප. විදර්ශන සරල රේඛිය නෙවෙයි. සරල රේඛීය තල රූපවල තියෙනවා පුතේ පාඩම් දෙකක් 1 2 කියලා. ඒකේ පළවෙනි පාඩම පළවෙනි කොටස කියලා ලියන්න. සරල රේඛීය තල රූප පළවෙනි කොටස.
සරල රේඛීය තල රූප සරල රේඛීය තල රූප පළවෙනි කොටස. හරි. සියලු දෙනා පෑන පැත්තකින් තියන්න. සියලුම දෙනා පෑන් පැත්තකින් තියන්න. කොන්ද කෙලින් තියාගන්න. විදර්ශන ආයෙත් කියන්නේ දෙන්නට. හරි. ආගෙන. අවසාන නිවේදනය ඔබ පෑන පැත්තකින් තියන්න ලස්සන කතන්දරයක් කියලා දෙන්න හදන්න. පුතාලා දන්නවද සරල රේඛීය තල රූප කියන්නේ මොනවද කියලා? දන්න කෙනෙක් ඉන්නව නම් අත උස්සන්න. 7 වසරේදී කියලා දුන්නා. නෙමෙයි 6 වසරේදී. 6 වසරේදී කියලා දුන්නා සරල රේඛීය තල රූපයක් කියන්නේ මොකද්ද? නෑ කියන්නේ. සරල රේඛා පමණක් තියෙන සංවෘත තල රූපය. ආගෙන ඉන්න. මෙන්න මෙහෙම පුතේ අහගෙන ඉන්න. මෙන්න මේ වගේ රූපයක් තියෙනවා. මේක සරල රේඛීය තල රූපයක්ද? නෑ. ඇයි ඒ? මේකේ පුතේ වක්‍ර රේඛා තියෙන නිසා. එහෙනම් මතක තියාගන්න පුතේ සරල රේඛා පමණක් තියෙන සංවෘත තල රූපයට මේ විවෘත නම් ඕක සරල රේඛීය තල රූපද? නෑ. විවෘත වුණත් සරල රේඛීය තල රූප වෙන්නේ නෑ. එහෙනම් මතක තියාගන්න පුතේ සරල රේඛා පමණක් තියෙන සංවෘත තල රූපයට කියනවා පුතේ සරල රේඛීය තල රූපය. මොකද්ද පුතේ? ඇහෙන්නේ නැහැ. මොකද්ද සරල රේඛීය මොකද්ද පුතේ සරල රේඛීය තල රූපය කියන්නේ? මොකද්ද සරල රේඛීය තල රූපය කියන්නේ? සරල රේඛා ඛණ්ඩ පමණක් ඇති සංවෘත තල රූපය කියන්නේ. හසි මොකද්ද සරල රේඛීය තල රූපයක් කියන්නේ? අනේ කියන දේ අහන් ඉන්නෝ. සංවෘත තල රූප. ආයි සම්බන්ධකම් වෙනයි ආයි ගහන ගත්තොත් ගහනකොට ආයි නොඑන්නම් පන්තියට. හරි. මනුස්සකමට හිටියම. වටපිට බලන්න එපා උගන්නන වෙලාවට අවසාන නිවේදනේ. ආයි මක් කියන්න පුතේ. මොකද්ද සරල රේඛීය තල රූපයක් කියන්නේ? සරල රේඛා පමණක් ඇති සංවෘත තල රූප. හයියෙන් කියන්නේ. සරල රේඛා පමණක් ඇති සංවෘත තල රූප. පැහැදිලිද? ලියන්න පුතේ මෙහෙම. ප්‍රශ්නයක් ලියා ගන්න. සරල රේඛීය තල රූපයක් යනු කුමක්ද? ප්‍රශ්නයක් ලියා ගන්න. ලියා ගන්න පුතේ. සරල රේඛීය තල රූපයක් යනු කුමක්ද? ප්‍රශ්නයක් ලියා ගන්න. සරල රේඛීය තල රූපයක් යනු කුමක්ද? සරල රේඛීය තල රූපයක් යනු කුමක්ද? හරි. දැන් ප්‍රශ්නාර්ථයක් දාලා පුතාලා යටින් ලියන්න උත්තරේ වෙන පාට පෑනකින්. ප්‍රශ්නේ ලියපු පෑන නැතුව වෙන පෑනකින් ලියන්න. මොකද්ද පුතේ සරල රේඛීය තල රූපයක් කියන්නේ? හයියෙන් කියන්නේ. සරල රේඛා පමණක් ඇති සංවෘත තල රූපය කියන්නේ හයිය. ලියන්න තනියෙන්. සරල රේඛා පමණක් ඇති සරල රේඛා පමණක් ඇති සරල රේඛා පමණක් ඇති සංවෘත තල රූපය. ඉවනේ. සරල රේඛා පමණක් ඇති සංවෘත තල රූපය. සංවෘත තල රූපය සරල රේඛීය තල රූපයකි. සරල රේඛීය තල රූපයකි. සරල රේඛීය තල රූපයකි. සරල රේඛා පමණක් ඇති සංවෘත තල රූපය සරල රේඛීය තල රූපයකි. හරි.
මේ රූප දෙක ඇඳලා කියන්න පුතේ මට කියන්න පැටියෝ මේක සරල රේඛීය තල රූපයක්ද ආ මේක සරල රේඛීය තල රූපයක් නෙවෙයි හේතුව මොකද්ද වක්‍ර රේඛා තියෙනවා මේක සරල රේඛීය තල රූපයක්ද ආ ඒත් නැහැලු මේ සරල රේඛා විතරනේ තියෙන්නේ ආ මේක මේක ආ මේක සංවෘතත් වෙනවා සරල රේඛා පමණයි තියෙන්නේ තේරුණාද පොඩකින් මේකට හිතලයක් දාලා මොකද්ද ලියන්නේ අහගෙන ඉන්න ඔයාලා තනියෙන් ලියන්න ඕන වක්‍ර රේඛා ඇති නිසා මේක සරල රේඛීය තල රූපයක් නොවේ මේක විවෘත නිසා සරල රේඛීය තල රූපයක් නොවේ මේක සරල රේඛීය තල රූපයක් වේ ලියම් බලන්න මම දැන් කාගෙත් ළඟට එනවා අඳින්නේ නැතුව මේක ඇඳලා තමයි ලියන්න ඕන ඉක්මන් කරන්න විනෝද පිටුන් ලිව්වද පළවෙනි එකට මොකද්ද ලිව්වේ පිටු වක්‍ර රේඛා ඇති නිසා සරල රේඛීය තල රූපයක් නොවේ හරිද පුතේ හරි පළවෙනි එකට මොකද්ද ලිව්වේ මැනික වක්‍ර රේඛා ඇති නිසා සරල රේඛීය තල රූපයක් නොවේ දෙවෙනි එකට මොකද්ද ලිව්වේ විවෘත නිසා සරල රේඛීය තල රූපයක් නොවේ ඊළඟ එකට මොකද්ද ලිව්වේ සරල රේඛීය තල රූපයක් වේ වේ හරි ඒක හරි ඒක හරිනේ හරි ඊළඟට ලියන්න මෙහෙම ඉක්මන් කරන්න බහුවස්ත්‍රයක් යනු කුමක්ද ලියා ගන්න ප්‍රශ්නයක් බහුවස්ත්‍රයක් යනු කුමක්ද
ආ බහු අශ්‍රයක් යනු කුමක්ද? අහගෙන මම දැන් එක එක ළමයගෙන් ඇහුවා. පුතේ මේ අර සාමාන්‍ය පෙළ ලියපු අයියලා අක්කලා මාව හම්බෙන්නේ නෝ ඉතින් චුට්ටක් ඒ පොඩියව මාත් එක්ක අවුරුදු 6ක් ඉඳලා ගියපු ළමයිනේ. කතා කරේ නැතිනොත් හිත හොඳ නැති වෙන හින්දා මං චුට්ටක් මේ දැන් කතා කරා. විනාඩි දෙකක් ගත්ත සමාවෙන්න. හොඳයි අහගෙන ඉන්න. පුතේ බහු අශ්‍රයක් යනු කුමක්ද? දැන් ඔන්න දන්න කෙනෙක් ඉන්නව නම් අත උස්සන්න බලන්න. බහු අශ්‍රයක්. ඔව් කියන්න. අන්න පොත බලන් දෙනව පාර. ඒ මොකද්ද බහු අශ්‍රයක් කියන්නේ? ඒ කාටවත් කියන්නේ නැත්නම් වැඩක් කියන්නද? චූටි කාටවත් කියන්නේ නැත්නම් වැඩක් කියන්නද? ආද කියන්නකෝ. අන්න එහෙම ඉන්න එපා යුද හමුදා වගේ. රහසක් කියන්න මං කාටවත් කියන්නේ නැද්ද? එහෙනම් බෑ. එහෙනම් බෑ තරහ. පුතේ සරල රේඛීය තල රූපයටමයි බහුවස්ත්‍රයක් කියන්නේ. තේරුණයි? ඔය දෙකටම කියන එකම නම ඔය නම් දෙකම භාවිතා කරන්නේ එක්කෙනාටමයි. තේරුණාද? එහෙනම් මතක තියාගන්න සරල රේඛීය තල රූපයකට කියන තවත් නමක් තමයි මොකද්ද පුතේ? බහු අශ්‍ර. කියන්නේ පුතේ? ඇහෙන්නේ නැහැ. බහුභූත නෙමෙයි බහු අශ්‍ර. ලියාගන්න පුතේ මෙහෙම. සරල රේඛීය තල රූපයකටම ලියන්න. සරල රේඛීය තල රූපවලට සරල රේඛීය තල රූපවලට සරල රේඛීය තල රූපවලට භාවිතා කරන තවත් නමක් ලෙස සරල රේඛීය තල රූපවලට සරල රේඛීය තල රූපවලට භාවිතා කරන තවත් නමක් ලෙස භාවිතා කරන තවත් නමක් ලෙස පෑන මාරු කරන්න බහුවස් හැඳින්විය හැක බහුවස්ත්‍ර හැඳින්විය හැක සරල රේඛීය තල රූපයකට හඳුන්වන තවත් නමක් ලෙස බහුවස්ත්‍ර හැඳින්විය හැක බහුවස්ත්‍ර හැඳින්විය හැක. දැන් පෑන පැත්තකින් තියන්න. පුතාලා දන්නවද පුතේ මං චුට්ටක් වේගෙන් කරන්නේ මොකක්ද දන්නවද? අනේ පුතේ අපිට තියෙන්නේ පැය දෙක ඇතුළත මම ලොකු සිලබස් එකක් කවර් කරන්න ඕන. ඒ නිසා මට උදව් කරන්න මං චුට්ටක් වේගෙන් කතා කරනවා. පුතේ පුතාලා දන්නවද බහුවස්ත්‍ර පවුලේ චූටිම එකා කවුද කියලා? කවුද? අයියෝ මොකෙද්ද මක්මුන්ද මන් දන්නේ. ආනයනය කරලාද කිරිමැටි ටිකක් ඉන්නේ මේ පන්තියේ. දෝනි බහුවස්ත්‍ර පවුලේ ඉන්න චූටිම හාදය කවුද? මොකද්ද? ත්‍රිකෝණය. මොකද්ද පුතේ? තේරුණයි? රයිට්. හොඳට බලා ගන්න. බහුවස්ත්‍ර පවුලේ ඉන්න චූටිම හාදය කවුද? පුතේ මොකද්ද පුතේ ලිව්වේ? බහුවස්ත්‍ර පවුලේ ඉන්න කුඩාම හාදය කවුද පුතේ? ත්‍රිකෝණය. ඔන්න බලන්න උදයන්ක සර් ත්‍රිකෝණයක් අඳින්න හදන්න. බලාගෙන ඉන්න. බහුවස්ත්‍ර පවුලේ ඉන්න චූටිම එකා කවුද පුතේ? ත්‍රිකෝණය. මීට වඩා චූටි එකෙක් හදන්න බෑ. ඇයි පුතේ? පාද දෙකකින් හදන්න බෑනේ බහුවස්ත්‍රයක්. අඩුම පාද කීයක් තියෙන්න ඕනද? 3ක්.
මෙන්න මේ පාද තුනක් සහිත බහුවෂ්ටයට තමයි කියන්නේ ත්‍රිකෝණය කියලා. මොකද්ද කියන්නේ? ත්‍රිකෝණය. අහගෙන ඉන්නකෝ. මෙන්න මේ ත්‍රිකෝණේ ශීර්ෂ A B C කියලා නම් කරොත්. හරි. මෙන්න මේ ත්‍රිකෝණයේ ශීර්ෂ A B C කියලා නම් කරොත්. හරිද? මේ ත්‍රිකෝණේ නම මොකද්ද? මේ ත්‍රිකෝණේ නම මොකද්ද? ABC ත්‍රිකෝණය. මෙයාගේ නම මොකද්ද පුතේ? මේ නැත්තම් පුතේ BAC කියන්නත් පුළුවන්. CAB කිව්වත් අවුලක් නැහැ. නමුත් අර හුරුවට කියන්නේ මොකද්ද? ABC ත්‍රිකෝණය. මොනවාද මේවට කියන්නේ? මට කියන්න මෙයාට පාද කීයක් තියෙනවද? කියන්න බලන්න පාද ටික. මෙයාගේ පාද ටික කියන්නේ AB AB කියන්නත් පුළුවන් BA කියන්නත් පුළුවන්. අකුරු දෙක මාරුණාට අවුලක් නැහැ. අහන් ඉන්න. අහන් ඉන්න මං නැගිටලා අහනවා ඊළඟට. මේක මොකද්ද? කතා කරන්න. PC වෙන්නත් පුළුවන් CB වෙන්නත් පුළුවන්. මේක AC වෙන්නත් පුළුවන් CA වෙන්නත් AC. දුරට මොනව ඇහෙනවද? හරිනේ. තේරුණාද? එහෙනම් මට කියන්න ත්‍රිකෝණයකට පාද කීයද? ත්‍රිකෝණයකට පාද කීයද? ත්‍රිකෝණයකට පාද කීයද? ඊළඟ එක චූටි. මෙන්න මේවට මොනවද කියන්නේ? ඇහෙන්නේ නැහැ. මොනවද කියන්නේ? අභ්‍යන්තර කෝණ. මොනවද පුතේ? මට කියන්න බලන්න මෙයාගේ අභ්‍යන්තර කෝණ ටික. හරි. ඔන්න කවුරුත් කට ඇරලා කියන්න. මෙන්න මේ කෝණය කොහොමද කියන්නේ? නෑ වැරදි. B කෝණය කියලා කියන්නේ නෑ. මේකට කියන නමක් තියෙනවා. මේක කියන්නේ මෙහෙම. හොඳට බලන්න. A B C අනිවාර්යෙන් කෝණේ තියෙන තැන මැදට කරලා තමයි කියන්නේ. කියන්න හයියෙන්. ABC කෝණය. නැත්තම් ඕක මාරු කළා CBA අන්න තොප්පිය දාන්න. ඒ තොප්පියෙන් කියන්නේ මොකද්ද? කෝණ ලකුණ. ඒ මොකද්ද කියන්නේ? පැහැදිලිද? දැන් මට කට ඇරලා කියන බලන්න මේක. A C B නැත්තම් B C ACB නැත්තම් B C හරි බලමු ඊළඟ එක චූටි මේක කියන්න හයියෙන් B A C නැත්තම් ඒ දෙකම එකයි BAC අත උසන්න තේරුණු කට්ටිය දැන් තනියෙන් ලියා ගන්න පුතේ මේ මම යටින් නෝට් එක දෙන්න ඉක්මන් කරලා මේකම ලියා ගන්න ඉක්මන් කරලා
මන් ත්‍රිකෝණයක් දුන්නම පුතාට පාද ටික කෝණ ටික වෙන් කර ගන්න පුළුවන් වෙනවා. ආ ඔව් අභ්‍යන්තර කෝණ. අභ්‍යන්තර කෝණ තුන ඈ. ඔව් දෙකම ලියා ගන්න සමාන ලකුණ දාලා. ABC කියන්නේ CBA. CBA. හරි. හරිද බැටියෝ? ඉක්මන් කරන්න දෙයියෝ. ඉක්මන් කරන්න. හරි. හරිද පුතේ? හරි. හරි. ලිව්වද? ඔයාලා ගොඩාක් ස්ලෝ හොඳේ මදි. very slow. මහත්තයෝ very slow. slow motion වැඩි. ඉක්මන් කරන්න. ලියන්න. බහුවස්ත්‍ර පවුලේ ලියන්න. බහුවස්ත්‍ර පවුලේ ඉක්මන් කරන්නකෝ ඉතින්. ඕක ලියන්නම යනෝනේ දැන් පැය භාගයකට වැඩි කියන්නේ. බහුවස්ත්‍ර පවුලේ කුඩාම සමාජිකයා ලෙස බහුවස්ත්‍ර පවුලේ කුඩාම සමාජිකයා ලෙස බහුවස්ත්‍ර පවුලේ කුඩාම සමාජිකයා ලෙස කවුද හඳුන්වන්න පුළුවන්? ඔව් පෑන මාරු කරන්න. ත්‍රිකෝණය හැඳින්විය හැක. බහුවස්ත්‍ර පවුලේ කුඩාම සමාජිකයා ලෙස ත්‍රිකෝණය හැඳින්විය හැක. බහුවස්ත්‍ර පවුලේ කුඩාම සමාජිකයා ලෙස ත්‍රිකෝණය හැඳින්විය හැක. එයට පාද තුනක් ඇත. පාද වරහන් තුල ඔබට කියනවා පුතේ බාහු කියලා. බාහු කියලාත් කියනවා. එයට පාද තුනක් ඇත. පාද තුනක් ඇත. එමෙන්ම ශීර්ෂ තුනක් ඇත. ශීර්ෂ කියන්නේ මුළු. එමෙන්ම ශීර්ෂ තුනක් ඇත. එමෙන්ම ශීර්ෂ තුනක් ඇත. ඊළඟ එක ශීර්ෂ තුනක් ඇත. එමෙන්ම අභ්‍යන්තර කෝණ තුනක්ද ඇත. අභ්‍යන්තර කෝණ තුනක්ද ඇත. අභ්‍යන්තර කෝණ තුනක්ද ඇත. අභ්‍යන්තර කෝණ තුනක්ද ඇත. මින් ගම්ම්‍ය වන්නේ අභ්‍යන්තර කෝණ තුනක්ද ඇත. ඒක ලියන්න පෙට්ටිය. මින් ගම්ම්‍ය වන්නේ කියන්නේ කියවෙන්නේ. ගම්ම්‍ය මේ වචනේ දැනගන්න. ගණිතයේ භාවිතා වෙන්නේ. මින් ගම්ම්‍ය වන්නේ කියවෙන්නේ නැත්තම් ගම්ම්‍ය වන්නේ. ගයන්නයි මයන්නයි යන්සයයි. මින් ගම්ම්‍ය වන්නේ බහුවස්ත්‍රයක ශීර්ෂ ගණනක්
ශීර්ෂ ගණනත් කමාවක් දා ශීර්ෂ ගණනත් පාද ගණනත් ශීර්ෂ ගණනත් පාද ගණනත් කෝණ ගණනත් ශීර්ෂ ගණනත් පාද ගණනත් කෝණ ගණනත් එකිනෙකට මොකද්ද වෙන්නේ පුතේ ශීර්ෂ ගානයි පාද ගානයි කෝණ ගානයි මොකෝ වෙන්නේ කෝණ ගණනත් එකිනෙකට සමාන වේ එකිනෙකට සමාන වන බවයි එකිනෙකට සමාන වන බව හරි පුතේ අන්න බහුවස්ත්‍රක තියෙන විශේෂ ලක්ෂණයක් මොකද්ද ශීර්ෂ ගානයි පාද ගණනයි කෝණ ගණනයි මොකද්ද වෙන්නේ සමාන අයිම කියන්නේ ශීර්ෂ ගණනයි පාද ගණනයි කෝණ ගණනයි මොකද්ද වෙන්නේ සමානයි හරිනේ දැන් මන් දෙන්නම් චතුරස්‍රයක් ඔයාලා මට පාද ටිකයි කෝණ ටිකයි ශීර්ෂ ටිකයි වෙන් කළ දෙන්න ඕන ඔට්ටුයිද ලියන්න මාතෘකාව ලියන්න චතුරස්‍රය චතුරස්‍රය මාතෘකාව ලියන්න චතුරස්‍රය 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 මාතෘකාව ලියන්න චතුරස්‍රය චතුරස්‍රය කවුද බලමු වැඩ්ඩෝ ඔන්න මං චතුරස්‍රයක් ඇඳලා තියෙන්නේ පුළුවන් නම් මේකේ ශීර්ෂ ටිකයි ඔන්න පුළුවන් චණ්ඩියක් ඉන්නව නම් කරන්න ශීර්ෂ ටිකයි පාද ටිකයි කෝණ ටිකයි වෙන් කළා දෙන්න පුළුවන් නම් එහෙම වුණොත් ඔබ සැබෑ දක්ෂයෙක් ශීර්ෂ ටිකයි පාද ටිකයි කෝණ ටිකයි වෙන් කළ දෙන්න අභ්‍යන්තර කෝණ නිකම්ම නිකං කෝණ නෙමෙයි අභ්‍යන්තර කෝණ ශීර්ෂ ලියන්නේ මෙහෙමයි A B C A අකුරයි B අකුර A අකුර කියන්නේ එක ශීර්ෂයක් කමා දදා ලියන්න B අකුර කියන්නේ එක ශීර්ෂයක් C අකුර කියන්නේ තව ශීර්ෂයක් තනියෙන් ලියන්න පුතේ බලන්න Tamanට තේරෙන විදිහේ බලමු පන්තියේ කී දෙනෙක්ට ඔය පාද කෝණ වෙන් කරගන්න පුළුවන්ද කියලා අර සර් අර සර් කරා වගේ කරා තේරෙන්නේ අහන් ඉන්න අඳින්න නැතුව ඕක අඳලා තමයි ලියන්න ඕන and අපිට ඉක්මන් කරා පොතක අමතක හරි මට කියන්න මේ
බලා ගන්න වෙලාව පොඩ්ඩක් අඩුයි අද මේ. ශීර්ෂ කීයද? A B C D. A කමාව B C D. පාද ටික කවුරු කියමු හා? A B B C C D D A. A B B C C D D A. නැත්තම් ඔය මාරු කරත් අවුලක් නැහැ. A B ට B A දැම්මත් දෙකම එකයි. මට කට ඇරලා කියන්න මෙන්න මේ කෝණේ හයියෙන් කවුරු කියන්නේ? මෙන්න මේ කෝණේ හයියෙන් කියන්නේ. මෙයා මැදට කරලා කියන්නේ D A B. හා මේ කෝණේ කියන්නේ හයියෙන් හා. හයියෙන් කියන්නේ A B C. විලිලැජ්ජ. මේක පොඩි ක්‍රමයක් තියෙන මේක අල්ල ගන්න. මේක මැදට කරලා කියන්නේ මේ කෝණේ B C D විලිලැජ්ජ. මේක කියන්නේ C D A. very good. රටාවක් තියෙන මේක අල්ල ගන්න. ඕකේ අකුරු මාරුණාට කමක් නැහැ. දෙපැත්තේ අකුරු මාරුණාට කමක් නැහැ. අත උසන්න මේක තේරුණු කාණ්ඩේ. අදට පුතේ මේ ගෙදර වැඩ නැහැ. අර ස්කන්ධ පාඩමේ නිමානේ අභ්‍යාස ටික කරන් එන්න. හරි. එහෙනම් පුතේ නැගිටලා ආයිබෝවන් කියන්න. එක හණින් කියන්න කවුරුත් ආයිබෝවන් කියන්න. ආයිබෝවන් බුදු සරණයි. පරිස්සම යන්න. අර නිමානේ පාඩමේ අභ්‍යාස ටික කරන් එන්න පුතේ උත්සාහනයි.